ඒ වගේම හොඳට මතක තියාගන්න පොදු වුණු ලක්ෂණ අනුව තව කීපයක් තියෙනවා මෙන්න මේ කුලකයකට වෙන් කර නොහැකි තැන්. විශේෂ දේවල්. මේ ලක්ෂණ අනුව අපි දාන්න බෑ දක්ෂ, බුද්ධිමත්, හරි, ලස්සන. ඔන්න ඔය වචන දාන්න බෑ. ඇයි හේතුව? විශේෂණ පද දාන්න බෑ. දක්ෂ ළමයි. දක්ෂ ළමයි කිව්වොත් ඒ ළමයට සාපේක්ෂව තමයි අනිත් කෙනා දක්ෂද නැද්ද කියලා තීරණය. මොකද හිතන්නකො ලකුණු බිඳුවක් ගන්න කෙනෙක් එක්ක ලකුණු එකක් ගන්න කෙනෙක් සැලකුවොත් අපි කියන්නේ මොකද්ද? බිඳුව ගන්න තු එක්කනට වඩා එක ගත්තු කෙනා දක්ෂයි. ලකුණු 10ක් ගන්න කෙනා හිටියොත් එකට වඩා 10 දක්ෂයි. ලකුණු 20ක් ගත්තු කෙනෙක් හිටියොත් එහෙනම් 10ට වඩා 20 දක්ෂයි. තේරුණාද මම කියන්නේ? එතකොට කෙනෙකුට සාපේක්ෂව තමයි ওই දක්ෂ කියන වචනේ පාවිච්චි වෙන්නේ. එතකොට දක්ෂ කියන එක අනුව කුලකයක් මට විස්තර කරන්න බෑ. අවයව ලියන්න බෑ. දක්ෂ ළමයි කෙනෙකුට සාපේක්ෂව. ඒක Tamanට තනියම තියෙන්න ඕනේ. ප්‍රධාන හරියට ප්‍රධාන වෙච්ච ලක්ෂණ ටිකක් තියෙන්න ඕනේ. ඒ හැරෙන්න ඔය දක්ෂ ඊට පස්සේ ලස්සන, උස, ඊට පස්සේ මිටි, බරම, හරිද? යන්නේ වගේ ලක්ෂණ තියෙන්න බෑ. ඒක ඒ අනුව අපේ කුලකයක් විස්තර කරන්න බෑ. හොඳට මතක තියාගන්න. එතකොට කුලකයක් විස්තර කරනකොට යම්කිසි සීමාවක් දෙන්න පුළුවන්. මේ ලියා ගන්න අතර අහගන්න. කුලකයක් විස්තර කරනකොට යම්කිසි සීමාවක් දෙන්න පුළුවන්. කොහොමද? ඉරට්ටේ සංඛ්‍යා කියලා මම නිකම්ම ඇතෑරියොත් මොකද්ද වෙන්නේ? කෙලින්ම ඉරට්ටේ සංඛ්‍යා විතරයි. එතකොට සීමාවක් නැහැ. මට එතකොට මෙන්න මේ වගේ එක දිගට කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ඉරට්ටේ සංඛ්‍යානේ 2 4 6 8 10 12 14 16 ඔය වගේ මට අනන්තයක් දක්වා ලියන්න යන්න පුළුවන්. නමුත් මම මේක ඉරට්ටේ සංඛ්‍යා සීමාවක් දෙනවා, ලිමිට් එකක් දෙනවා. මොකද්ද? 1 සිට 10 දක්වා ඇති ඉරට්ටේ සංඛ්‍යා කියලා. එතකොට අනිවාර්යෙන් තියෙන්නේ 1 සිට 10 දක්වා තියෙන ඉරට්ටේ සංඛ්‍යා කිව්වොත් 2 4 6 8 10 විතරයි. එතනින් එහාට මේ වගේ තිත් දදා ලියන්න ඕනේ නෑ. එතකොට අන්න ඒ වගේ අපිට කුලකයක් විස්තර කරන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා. ඒවත් ඔළුවේ තියාගන්න. ඊට පස්සේ වචන ගත්තොත් අනුරාධපුර කියන වචනේ පාවිච්චි කරොත් එකම වචනය නැත්නම් එකම අකුර. මේකට වචනේ නැත්නම් අකුර. හොඳට මතක තියාගන්න. මේක මම ඉස්තනක් දාන්නම් අකුර. එකම වචනේ නැත්නම් එකම අකුර නැවත නැවත යෙදෙන්න බෑ. එකම වචනේ නැත්නම් එකම අකුර නැවත නැවත යෙදෙන්න බෑ. හොඳට මතක තියාගන්න. අනුරාධපුර කියලා අපි ගත්තොත් අපි ලිව්වොත් ස්පෙලිංස් හරිද? මම මේක ගන්න. අනුරාධපුර කියලා මම ඔන්න ඔය විදිහට ලිව්වොත් මේක මට කුලකයට දාන්න කිව්වොත් ඒ අකුර තියෙනවා ස්ථාන 1යි 2යි 3යි 4යි. ඒ අකුර තියෙනවා ස්ථාන 4ක්. ඒ 4 වෙනුවට මම ගන්නේ 1 කුලකයක් ඇතුළේ ලියනවා නම් අනිවාර්යෙන් ඉංග්‍රීසි කැපිටල් අකුරකින් නම් කළ යුතුයි. මම x කියලා ලකුණු කරන්න. එතකොට n අකුර තියෙන්නේ එක ස්ථානයයි එහෙනම් අවුලක් නැහැ. n අකුර. u අකුර තියෙන්නේ ස්ථාන දෙකක u අකුර තියෙනවා. එහෙනම් එක u අකුරයි. අන්නේ විදිහට තමයි කුලකයක් ලියන්න ඕනේ. එකම වචනය දෙසර දෙන්න බෑ. හොඳට මතක තියාගන්න. එකම වචනේ යෙදෙන්න පුළුවන් එක සැරේයි. එකම අකුර තිබුණොත් යෙදෙන්න පුළුවන් එක සැරේයි. එතකොට වචනයක අකුරක් ගත්තොත් අලියා, කොටියා, නරියා කියලා ගත්තොත් මේ යා කියන කෑල්ල මේකෙත් විතර මේකෙත් විතර මේකෙත් විතර. ඒ හින්දා මේක යයන්න මම අකලා දානවද? නෑ. මේක වචනයක්. වචනයක් සලකනවා නම් කෙලින්ම වචන. තව දැනක මං අලිය කියලා දැක්කොත් ඒක දෙන්න බෑ. ඇයි? අලිය මම ලියලා තියෙන්නේ. තව දැනක මම කොටිය කියලා දැක්කොත් ඒකේ දෙන්න බෑ. මොකද කොටිය මම ලියලා තියෙන්නේ. අන්න ඒක. එතකොට ඉලක් අකුරු සලකනවා නම් අකුරෙන් අකුරු. වචනයක් සලකුවොත් මුළු වචනෙම සලකන්න ඕනේ. අකුර සලකුවොත් එක අකුරෙන්. මෙන්න මේ කියලා තියෙන්නේ අන්න අර සිද්ධිය. හරි. දැන් ලියාගන්න. හරි. දැන් එතකොට අපි නිශ්චිත කුලකයක් අපි සලකමු. අපි උදාහරණ ගානක් ගැන කතා කරන්නේ. හරි.
හිතන්න මම ඔන්න කුලකයක් නම් කරනවා A කියලා මම ඒක ලියනවා 1ත් 10ත් අතර ඇති ඉරට්ටේ සංඛ්‍යාව. එතන මම ඉස්සෙල්ලා මේ කරේ මොකද්ද? අවයව විස්තර කිරීමක් නේ. අවයව විස්තර කිරීම. දැන් මම කරන්න යනවා ලයිස්තුගත කරන්න යන්න හදන්නේ. ලයිස්තුගත කරනවා කියන්නේ මොකද්ද? මෙයාට තියෙන දේවල් මම එක් වශයෙන් ගන්නවා. එහෙනම් දෙවෙනි එක තමයි ඒ කුලකයේ ලයිස්තුගත කරනවා. මොකද්ද? 1ත් 10ත් අතර මේක සිංහල දැනුම. 1ත් 10ත් අතර කියනකොට 1යි ති වෙන්නේත් නැහැ 10යි ති වෙන්නේත් නැහැ. ඉරට්ටේ සංඛ්‍යාව වෙන්නේ 2 4 6 8 10 ලිව්වොත් 10 වරදිනවා. ඇයි හේතුව? 1ත් 10ත් අතර. අතර කියනකොට 1යි 10යි අතර කියන්නේ මෙන්න මේකනේ. හැබැයි 1යි තිත් නැහැ 10යි තිත් නැහැ. අතර කියන්නේ ඒ දෙක මැද තියෙන ඉරට්ටේ සංඛ්‍යාව. සිංහල දැනුම ඕනේ මෙතෙන්ට. ඒතර 10 ගන්න බෑ. මම මේ 10 ලිව්වට ඔයාලගේ පොතේ 10 ලියන්න යන්න එපා. මම ලියලා කැපුවේ පේන්න ඕනේ හින්දා. ඊට පස්සේ මේක වෙන් රූප සටහන් වලින් දක්වන්නේ. කොහොමද වෙන් රූප සටහන් වලින් දක්වන්නේ? වෙන් රූප සටහන් වලින් දක්වන්නේ කොහොමද? රවුමක් ඇඳලා මම මේක A කියලා නම් කරනවා. මේ A කොලකේ තියෙන්නේ 2 4 6 8 කියන කට්ටිය. මේක අපිට කැමති පිළිවෙලකට ලියන්න පුළුවන්. හැබැයි පිළිවෙල අදාළ වෙන්නේ නැහැ. ඕඩර් එක ඕන වෙන්නේ නැහැ. හරි. දැන් එතකොට මම මේකේ පුංචි පුංචි දේවල් ටිකක් ඔයාලා මේක කරා. එතකොට හොඳට මතක තියාගන්න මේ එක් ඉලක්කමට කියන්නේ මෙන්න මෙයාගේ අවයව කියලා. හිතන්නකෝ මිනිසා ගත්තොත් මිනිසගේ අවයව මොනවද? නහය, කන්, ඇස්, කට, අත්, ඇඟිලි. හරිද? ඊට පස්සේ කොණ්ඩේ, කකුල් වල ඇඟිලි. ඒ මොනවද? මිනිසගේ අවයව. එතකොට මේ මෙන්න මේක හිතන්නේ මිනිසා කියලා. 1ත් 10ත් අතර තියෙන ඉරට්ටේ සංඛ්‍යාව කියලා. ඒතර එයාගේ ඒ කියන්නේ මිනිසාගේ අවයව ටික තමයි ඔය දීලා තියෙන්නේ 2 4 6 8 කියලා. එතකොට හොඳට මතක තියාගන්න මෙන්න මේ කියලා තියෙන කුලකේ අවයව ටික තමයි 2 4 6 8 කියන්නේ. එතකොට ඒක අපි ලියුවොත් මම කියන්න මෙන්න මේ දෙක කියන්නේ අවයවයක් වෙනවලු ඒ කියන කුලකේ. ඔන්න ඔහොම තමයි අපි සාමාන්‍යයෙන් එක නම් කරන්නේ. මේකේ වචනේ තමයි මේක වචනෙන් විස්තර කරොත් මම කියනවා දෙක අවයවයක් වේ ඒකේ දෙක කියන කෙනා අවයවයක් වෙනවා ඒ කියන කෙනාගේ. හරිද? ඒ කියන්නේ හරිනේ 1ත් 10ත් අතර සංඛ්‍යාවේ අවයවයක් වෙනවා දෙක. හරිනේ 1ත් 10ත් අතර සංඛ්‍යාවේ තියෙන ඉලක්කමක් තමයි දෙක. එතකොට 1ත් 10ත් අතර සංඛ්‍යාවේ ඉලක්කමක් තමයි 4. එතකොට 4 කියන්නේ ඒ කියන කෙනාගේ අවයවයක්. මේක ඊ අකුර නෙමෙයි. හරිද? මේ සිම්බල් එක ඊ අකුර නෙමෙයි. මෙන්න මෙහෙම. මෙහෙම ලියලා මැදින් ඉර. මෙන්න මේක තමයි සිම්බල්. මේක ග්‍රීක අකුරක්. ඔන්න ඕක තමයි සිම්බල්. ඒ කියන කෙනාගේ අවයවයක්. දැන් මම පුංචි උදාහරණයක් ගන්නවා 7 අවයවයක් වෙනවා ඒගේ. මේක හරිද? 7 අවයවයක් වෙනවා ඒගේ. මේක හරිද? මේක හරිද? 7 අවයවයක් වෙනවද ඒකේ? මේ කියන අකුරු සෙට් එකේ ගත්තොත් 7 තියෙනවද? 7 තියෙනවද? නෑ. අවයවයක් වෙන්නේ නෑ. අවයවයක් වෙන්නේ නැත්නම් පුතේ මම මේක තනීරකින් කපනවා. අවයවයක් වෙන්නේ නැත්නම් මම ඒක තනීරකින් කපනවා. 7 කියන කෙනා ඒගේ අවයවයක් නොවේ.
හරිද? එහෙනම් මේක විස්තර කරන්නේ 7 A ගේ අවයවයක් නොවේ. මේක වචනින් විස්තර කරොත් ඒක ලියවෙන්නේ 7 කියන කෙනා A ගේ අවයවයක් නොවේ. එහෙනම් හොඳට මතක තියාගන්න. අවයව අපි හඳුන්වන්නේ සිම්බල් එක මේක. මම මේක කොටු කරලා පෙන්නුවේ වන්නරක තමයි අවයවයක් කියන කෙනා අපි හඳුන්වන සිම්බල් එක. C අකුරේ මැදින් මෙහෙම පුංචි ඉරක් තියෙනවා. හරි. එතකොට ඒ කියන කෙනාගේ අවයවයක් කියන එක. එතකොට මෙන්න මෙහෙම එකක් තියෙනවා. NA කියලා. NA කියන්නේ N කියන්නේ number of කියන එක. N කියන්නේ number of කියන එක. ඒ කියන්නේ මොකද්ද? A කියන පුද්ගලයාගේ තියෙන අවයව ගණන. මේකෙන් අදහස් වෙන්නේ A කියන කෙනාගේ තියෙන අවයව ගණන. මේ තියෙන්නේ A ගේ ඇති අවයව ගණන. හොඳට මතක තියාගන්න. කුලකයක ලකුණ දීලා එයාගේ ඉස්සරහෙන් එන්න අකුර දාලා තිබුණොත් ඒ කියන්නේ අවයව කීයක් තියෙනවද? එන්නේ කීයද? 1 2 3 4යි. එන්නේ සමානයි 4යි. අවයව 4ක් තියෙනවා. පැහැදිලිද? එතකොට ඔන්න ඔය දේවල් ටික හොඳට මතක තියාගන්න. කුලකයක් අපි ගත්තම කුලකයක් මේ විදිහට විස්තර කරන්න දැනගන්න ඕනේ. එයාගේ තියෙන අවයව කිව්වොත් මෙයා අවයවයක් වෙනවද? නැත්නම් වෙන්නේ නැද්ද? ඒ කියන එක දැනගන්න ඕනේ. ඊට පස්සේ මෙයා කියන්නේ කවුද? NA කියන්නේ NA ට තියෙන අවයව. එතකොට NB කියන්නේ NB කියලා තිබුණා. B ගේ අවයව. B ගේ අවයව ගණන. දැන් මේක මම B එකක් ලකුණු කරලා තියෙනවද? නෑ. එහෙනම් B ගේ අවයව ගණන වෙන්න ඕනේ බිඳුවයි. නේ? NB සමානයි බිඳුවයි කියලා තමයි අපි කියන්නේ. එතකොට මේක තව විදිහකට අපිට ලියන්න පුළුවන්. එතකොට NB සමානයි බිඳුවයි. එතකොට B කියන කුලකයක් නැති නිසා B ගේ අවයව ගන්න බිඳුවයි. එතකොට තව එකක් විදිහට මට මේක ලියන්න පුළුවන්. B ට අවයව බිඳුවයි කියන එක B ලියන්න පුළුවන්. B ගේ කුලකයක් විදිහට ලිව්වොත් කිසිදු අවයවයක් නැහැ කියලා. කිසිදු අවයවයක් නැහැ කියන එක. මේක තව විදිහට ලිව්වොත් NB කියන කෙනා සමානයි අභිශූන්‍ය කුලකයට. මේ වචනේ තමයි අභිශූන්‍ය. හොඳට මතක තියාගන්න. මෙන්න මේ වචනට කියන්නේ අභිශූන්‍ය කියන එක. අභිශූන්‍ය කියන්නේ බිඳුවයි කියන එක. අභිශූන්‍ය කියන්නේ බිඳුවයි කියන එක. එතකොට මේ ගානට අනුව B කියලා කුලකයක් නැහැ. එහෙනම් B කුලකයේ තියෙන අවයව ගණන බිඳුවයි. ඇයි B කුලකයක් නැත්නම් අවයව තියෙන විදියක් නැහැනේ. එහෙනම් B කුලකයේ තියෙන අවයව ගණන බිඳුවයි. එතකොට B කුලකය මට ලියන්න පුළුවන් සමානයි හිස් සංගල වරහණක් ඇතුලේ. සංගල වරහණ ඇතුලේ මුකුත් නැත්නම් අවයව නැහැ කියන එක තමයි අදහස් වෙන්නේ. එතකොට ඒක මට විස්තර කරලා ලියන්න පුළුවන් තව විදියක් තමයි NA සමානයි NB සමානයි අභිශූන්‍ය කියලා. බිඳුව ලියලා බිඳුව කපලා තියෙන්නේ ඇලෙරකින්. මේක බිඳුව නෙමෙයි, මේක ග්‍රීක් වචනයක්. ග්‍රීක් අකුරක්. හොඳට මතක තියාගන්න. හරි. ලියාගන්න උදාහරණ ගානක් විදියට එක්සැම්පල් එකක් විදියට මේක තමයි එක්සැම්පල් එකේ පළවෙනි සෙට් එක. ඊට පස්සේ ඒක යටින් තරු ලකුණක් දාලා අවයව කියලා ලියලා අනුමාතුකාවක් විදියට මේ අවයව ටික ඉහත ගාන අනුව විස්තර කරපු විදිය. ඊට පස්සේ ආයෙ තරු ලකුණක් දාලා NA කියලා දාලා N අකුරෙන් කියවෙන්නේ අවයව ගණන. හරිද? මම මෙතනින් ඔන්න දාන්න. අවයව ගණන. වරහන් ඇතුලේ දාන්න සිම්පල් n. මම මේ කොටු වරහන් වල දක්වන්නම්. සිම්පල් n. ඊට පස්සේ අනුමාතුකාව වශයෙන් ලියන්න අවයව ගණන කියලා ලියලා
ඊට පස්සේ ඒකට අදාළ මේ ටික ලිව්වා. මෙන්න මෙහෙම B කියන කුලකය හඳුන්වලා මේ ටික ලිව්වා. එහෙනම් පිළිවෙල ඉස්සෙල්ලාම මේක ඊට පස්සේ මේක මෙතෙන් එනකම් ඊට පස්සේ මේක ඊට පස්සේ මේක. හරි. ඉක්මනට ලියා ගන්න. මෙතන තියෙන 6 නෝන. ඊට පස්සේ ලියා ගන්න මාතෘකාව පරිමිත කුලක. ඊට පස්සේ අනුමාතෘකාවක් ලියා ගන්න පරිමිත කුලක. පරිමිත කුලක. මොකද්ද පරිමිත කුලකයක් කියන්නේ? පරිමිත කුලකයක් කියලා කියන්නේ වචනයෙන්ම දැනනවා. පරිමිත. පරිමිත කියන්නේ මිතියක් එක පරිමිත වෙලා. ඒ කියන්නේ පරිමාව නියත වෙලා. ඒ කියන්නේ නිශ්චිත පරිමාවක් තියෙනවා නම් අපි යාට කියනවා පරිමිතයි කියලා. ඒක වෙනස් වෙනවා නම් අපි යාට කියනවා අපරිමිතයි කියලා. එතකොට පරිමිත කුලකයක් කියන්නේ නිශ්චිත ප්‍රමාණයක් හරියටම කියන්න පුළුවන් නම් ඒක පරිමිත කුලකයක්. එතකොට පරිමිත කුලකයක් කියන්නේ අවයව ගණන නිශ්චිත නම් ඒක පරිමිත කුලකයක්. එහෙනම් ලියා ගන්න යටින් අවයව ගණන. අවයව ගණන නිශ්චිත සංඛ්‍යාවකින් අවයව ගණන නිශ්චිත සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි කුලක. අවයව ගණන නිශ්චිත සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි කුලක පරිමිත කුලක වේ. අවයව ගණන නිශ්චිත සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි කුලක පරිමිත කුලක වේ. උදාහරණ ගණන් යටතේ එක මේක අවයව ගණන නිශ්චිතයි. ඒ කියන්නේ හරියටම ඉවර කරන්න පුළුවන් මොනවද? 2 4 6 8. තව එක එකත් 20ත් අතර ඇති ප්‍රථමක සංඛ්‍යා. විස්සත් අතර තියෙන ප්‍රථමක සංඛ්‍යා. මේකත් පරිමිතයිනේ. නිශ්චිත වශයෙන් හරියටම කියන්න පුළුවන්. එතකොට ප්‍රථම සංඛ්‍යා ටික මොනවද? 2 3 5 7 11 2 3 5 7 11 13 17 19. මේක හරියටම නිශ්චිතයි. එතකොට මෙන්න මේවට තමයි අපි කියන්නේ පරිමිත කුලක කියලා. පරිමිත කුලක. එතකොට පරිමිත කුලකයට අවයව ගන්නකොට නිශ්චිතව කියන්න පුළුවන්. මේකේ එන්නේ කීයද? 1 2 3 4යි. එන්නේ සමානයි 4යි. මේකේ NB කීයද? B කියන කුලකේ අවයව ගන්න කීයද? 1 2 3 4 5 6 7 8යි. NB සමානයි 8යි. ඔන්න ඔය වශයෙන් පරිමිත කුලකයක මට අවයව ගණන ලියන්නත් පුළුවන්. ලියාගන්න ඊළඟ මාතෘකාව අපරිමිත කුලක. අපරිමිත කුලක.
අපරිමිත කුලක. මොකද අපරිමිත කුලක කියන්නේ? පරිමාවක් නිශ්චිත වශයෙන් කියන්න බැරි කට්ටියනේ. එහෙනම් ලියා ගන්න. ඒක යටතේ නිශ්චිත ප්‍රමාණයක් කිව නොහැකි කුලක අපරිමිත කුලක ලෙස හැඳින්වේ. නිශ්චිත ප්‍රමාණයක් කිව නොහැකි කුලක අපරිමිත කුලක ලෙස හැඳින්වේ. පරිමාවක් නිශ්චිත වශයෙන් කියන්න බෑ මට යාලට. එහෙනම් නිශ්චිත ප්‍රමාණයක් කිව නොහැකි කුලක අපරිමිත කුලක ලෙස හැඳින්වේ. හරි. මොකද්ද? නිශ්චිත ප්‍රමාණයක් කිව නොහැකි කුලක අපරිමිත කුලක ලෙස හැඳින්වේ. හරි. එතකොට නිශ්චිත ප්‍රමාණයක් අපිට කියන්න බෑ ඒකනේ. හරි. එතකොට මේ වගේ ඒවාට තමයි කියන්නේ අපි අපරිමිත කුලක කියන්නේ. හරි. එතකොට හරිද? එතකොට බලන්න මෙයාගේ තියෙන විශේෂත්වය. නිශ්චිත ප්‍රමාණයක් කිව නොහැකි කුලක. එතකොට මෙන්න මෙතනින් තමයි ඔයාගේ නිශ්චිතකම හැදලා තියෙන්නේ. නිශ්චිත බව පරිමේයද අපරිමේයද කියන එක. sorry පරිමිතිද අපරිමිතද කියලා හදලා තියෙන්නේ මෙන්න මෙතනින්. හරිද? පරිමිතිද අපරිමිතද කියන එක හදලා තියෙන මෙතනින්. කොතනින්ද? 1ත් 10ත් අතර ඇති කියනකොට මොකද්ද වෙන්නේ? පරිමිත වෙනවා. සීමාවක් දීලා ලිමිට් කරලා. දැන් ඔය කෑල්ල නැති වුණා නම් මොකද වෙන්නේ? ඉරට්ටේ සංඛ්‍යා. මට කෙලිම මට 8ෙන් නවත්තන්න පුළුවන්ද? 8ෙන් නවත්තන්න බෑ. මේක එහෙනම් මට තව දික් කරන්න වෙනවා. ඒ කියන්නේ තව ඉස්සරහට යනවා කියන්නේ. දැන් එතකොට මේක පරිමිතයි. ඇයි පරිමිත වෙලා තියෙන්නේ? මේක පරිමිත වෙලා තියෙන්නේ 1ත් 20ත් අතර ඇති ප්‍රථමක සංඛ්‍යා. එහෙනම් කොතනින්ද පරිමිත කරගෙන තියෙන්නේ? 1ත් 20ත් අතර ඇති කියන එක නිසා. එතනින් තමයි පරිමිත වෙන්නේ. ඒ කියන්නේ මෙයා සීමාවක් දීලා 1 සිට 20 දක්වා විතරයි. එතනින් එහාට එක වචනයක්වත් වෙන්න බෑ. කියන එක කියලා. එතකොට 1ත් 20ත් අතර තියෙන පරිමිත සංඛ්‍යාව වශයෙන් මම එයා නම් කරලා තියෙනවා. එහෙනම් ඒ වචනේ නැති වුණොත් මට ඔතනින් නවත්තන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේක තව මම ඉස්සරහට දික් කරන්න වෙනවා. එතකොට මට මෙච්චර ලියන්න ඕනේ. සාමාන්‍යයෙන් 3ක් 4ක් විතර ලියලා මෙතනින් එහාට මම දික් කරනවා. හරි. එතකොට මට මෙයාලගේ අවයව ගණන එන්නේ ගැන කියන්න පුළුවන්ද? කියන්න බෑ. ඇයි හේතුව? මෙයාලා ගොඩාක් ඈතට යනකම් යනවා. අපි ගන්න ඕනම තැනකට එයාලා යනවා. එතකොට මෙතන NB ගැන කියන්න පුළුවන්ද? NB ගැන කියන්නත් බෑ. මම දන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. අපරිමිත කුලකයක අපිට අවයව ගන්න මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. අවයව ගන්න මෙන්න මෙතනින් කියලා කිව්වොත් ගමන් එයා පරිමිත බවට පත් වෙනවා. අවයව ගන්න 10යි කියලා කිව්ව ගමන් පරිමිත බවට පත් වෙනවා. අවයව ගන්න කියන්න බැරි නම් කොතනින් නවත්තන්න වෙයිද කියලා කියන්න බැරි නම් එයා අපරිමිත වෙන්න ඕනේ. එයා දිගටම යනවා. එහෙනම් අපරිමිත කුලයක තියෙන විශේෂත්වය තමයි නිශ්චිත ප්‍රමාණයක් කිව නොහැකි. කියන්න බෑ. එහෙනම් නිශ්චිත ප්‍රමාණයක් කිව නොහැකි කුලක තමයි අපරිමිත කුලක වෙන්නේ. ඒක තමයි මම ඔයාලට දුන්න ලියා ගන්න දීපු වගන්තිය. එතකොට නිශ්චිත බව හඳුනගන්නේ අන්න අර මං අර මකපු කොටසින් සීමාව දීලා තියෙන තැන. එකද 1ත් 10ක් නැත්නම් 1 සිට 10 දක්වා නැත්නම් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිව්ව ගමන් ශ්‍රී ලංකාව කියන්නේ එක රටක්. ඒ රටේ දිස්ත්‍රික්ක සැරින් සැරේට වෙනස් වෙනවද? නෑ. නිශ්චිත ප්‍රමාණයක් දිස්ත්‍රික්ක තියෙන්නේ. තේරුණාද? එතකොට ශ්‍රී ලංකාවේ පළාත් වෙනස් වෙනවද? නෑ. ලංකාවේ පළාත් කිව්ව ගමන් නිශ්චිත ප්‍රමාණයක් තියෙනවා. ඒක පරිමිතයි. ලෝකයේ පළාත් කිව්වා.
ලෝකයේ පළාත් කිව්වොත් ඒක නිශ්චිත ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඒක නිශ්චිත ප්‍රමාණය ගොඩක් ලොකුයි. එතකොට අපි සාමාන්‍යයෙන් එතකොටත් අපි නිකන් අපරිමිතයි කියලා වගේ තමයි ගොඩක් හිතන්නේ. ඒක පරිමිතයි තමයි. නමුත් ඒක අපරිමිත ගණනට තමයි අපි දාන්නේ. මොකද ලෝකයක් සලකනකොට ලෝකයේ පළාත් තියෙනවා ගොඩක්. නේ? පැහැදිලිද? ලංකාව කියන පුංචි රටේ තියෙන පළාත් පොඩ්ඩයි. පැහැදිලිද? එතකොට මහද්වීප ගත්තොත් ලෝකයේ මහද්වීප කිහිපයයි තියෙන්නේ. සාගර කිහිපයයි තියෙන්නේ. තේරුණාද? එතකොට ඒවා පරිමිතයි. පැහැදිලිද? නැත්නම් ග්‍රහ වස්තු කියලා ගත්තොත් සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහ වස්තු වශයෙන් පෘථිවිය බුධ ඔය ටික තමයි තියෙන්නේ. නේද? ඔක්කොම මුළු විශ්වය ගැනම කියලා ගත්තොත් ග්‍රහ වස්තු කියලා ගත්තොත් සීමාවක් කියන්න බෑ නේ. ලංකාව සෞරග්‍රහ මණ්ඩලය ගත්තොත් ග්‍රහ වස්තු ටික නෙමෙයි තව සෞරග්‍රහ මණ්ඩලයක තියෙනවා. තව එකක තියෙනවා. එතකොට ඔය ඔක්කොම ගත්තම අපිට නිශ්චිත වශයෙන් මෙන්න මෙච්චර කියලා කියන්න බෑ. එතකොට තමයි අර නිශ්චිත බවක් කියන්න බැරි නම් ඒවා අපරිමිතයි. හරි? නිශ්චිත බවක් කියන්න බැරි නම් ඒවා අපරිමිතයි. එහෙනම් අපරිමිත කොලක යටතේ වගන්තිය ලිව්වට පස්සේ මෙන්න මේ උදාහරණ ගණන් දෙක හදාගන්න. මේ හිස්තන තියන්න එපා. මේ හිස්තන මම ඔයාලට පෙන්නුවේ මේක මකලා පෙන්නුවේ ඔයාලට වෙන විදිය. හරි. මේ දෙක ලියාගන්න. හිස්තන නොතිය ලියන්න හොඳ. ලියාගන්න මාතෘකාව සමකුලක 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 කියලා කියන්නේ කුලකවල අවයව ගණන අවයව සමාන අවයව ගණන නෙමෙයි කුලකයේ තියෙන අවයව සමාන වෙනවා නම් ඒක සමකුලක. ඒ කියන්නේ එක කුලකයක තියෙන 2 4 6 8 නම් අනිත් කුලකයේ තියෙන 2 4 6 8ම නම් එතකොට අපි කියනවා අර කුලක දෙක සමකුලකයි කියලා. අරයට තියෙන අවයවමයි මෙයාට තියෙන්නේ. තේරුණාද? ඒ වගේ. අන්න එතකොට තමයි කියන්නේ අපි සමකුලක කියලා. හරිද? අවයව ගණන නෙමෙයි ගණන කියලා ඔළුවෙන් අයින් කරගන්න. අවයව ගණන නෙමෙයි අරයට තියෙන අවයව ටිකම අනිත් එක්කනට තියෙනවා නම් ඒක අපි කියනවා සමකුලකයක් කියලා. එහෙනම් ලියා ගන්න. එක් කුලකයක තියෙන අවයව අනිත් කුලකයේ ඇතිනම් එම කුලක දෙක සමකුලක ලෙස හැඳින්වේ. එක් කුලකයේ තියෙන අවයව අනෙක් කුලකයට කුලකයේ අවයව වලට සමාන නම් සමකුලක ලෙස හැඳින්වේ. හිතන්නකෝ කුලක දෙක විස්තර කරන්නේ දෙවිදියකට. හැබැයි පිළිතුර එකම පිළිතුර. අන්න ඒකට තමයි සමකුලක කියලා කියන්නේ. එතකොට හිතන්න ඒ කුලකය කියලා ගන්න. ඒ කුලකය මම ගන්නවා 1ත් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යා. මම B කුලකය හඳුන්වනවා. B කුලකය මම හඳුන්වනවා 2468 හි
ඉලක්කම් කුලකයක. 2468 ඉලක්කම් කුලකයක. දැන් එතකොට පොඩ්ඩක් බලන්න මේ දෙන්න දිහා. 1ත් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යා. එතකොට මොකද වෙන්නේ? ඒක අපි අවයව ටික ලියමු ලයිස්තුගත කරමු ටක් ගන්න. 1ත් 10ත් අතර තියෙන ඉරට්ටේ සංඛ්‍යා මොනවද? 2 4 6 8 10 වෙන්නේ නැහැ. දැන් මම B කුලකේ ලයිස්තුගත කරමු. 2468 හි ඉලක්කම් කුලකය. ඒ කියන්නේ 2468 හි අර අපි දැන් අනුරාධපුර වචනේහි අකුරු කුලකය කියලා. ඒ කියන්නේ අයන්න වෙනම, ඒ අකුර වෙනම, එන් අකුර වෙනම, යු අකුර වෙනම අපි ගත්තේ. අන්න ඒ වගේ. දැන් ඉලක්කම් කුලය කිව්වොත් මේකේ තියෙන ඉලක්කම් ටික වෙන වෙනම ලියන්න ඕනේ නේද? මේක ඉලක්කම් මොනවද? 2 4 6 8 2468. එයාගේ ඉලක්කම් ගත්තම ඒකමයි. එතකොට බලන්න A කුලකයේ තියෙන උත්තරයම තමයි B කුලකයට ඇවිල්ලා තියෙන්නේ. A කුලකයේ තියෙන පිළිතුරම තමයි B කුලකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මෙවැනි කුලක දෙකක් අපි කියනවා සම කුලක කියලා. එතකොට A හා B කුලක සම කුලක වේ. හරි. උදාහරණ ගානක් ලියන්න. ලියාගන්න මාතෘකාව තුල්්‍ය කුලක. තුල්්‍ය කුලක. මොකද්ද මේ තුල්්‍ය කුලකයක් කියන්නේ? තුල්්‍ය කුලකයක් කියන්නේ මෙයාගේ අපි කුලක දෙකක් සැලකුවොත් ඒ කුලක දෙක මොකක් වුණත් කමක් නැහැ. ඒ කුලකයේ තියෙන අවයව ගණන B කුලකයේ තියෙන අවයව ගණනට කලින් ගාන අවයව මේ කියන්නේ අවයව සංඛ්‍යාවට ගණන සමාන නම් අපි ඒවට කියනවා තුල්්‍ය කුලක කියලා. එහෙනම් ලියාගන්න යටින් යම්කිසි කුලක දෙකක අවයව ගණන සමාන නම් අවයව ගණන සමාන නම් එම කුලක තුල්්‍ය කුලක ලෙස හැඳින්වේ. අවයව ගණන සමාන නම් එම කුලක තුල්්‍ය කුලක ලෙස හැඳින්වේ. යම් කිසි කුලක දෙකක අවයව ගණන සමාන නම් එම කුලක තුල්්‍ය කුලක ලෙස හැඳින්වේ. යම් කිසි කුලක දෙකක අවයව ගණන සමාන නම් එම කුලක තුල්්‍ය කුලක ලෙස හැඳින්වේ. අපි බලමුද මේකට අදාළ උදාහරණ ගණන් දෙකක්. ඔන්න මම කියනවා පළවෙනි එක. එකේ සිට 10 තෙක් ඇති ඉරට්ටේ සංඛ්‍යා මම මේක සංගල වරහන් තුනම දානවා. මම B කුලකයෙන් මම හඳුන්වනවා ඉංග්‍රීසි හෝඩියේ ස්වර කියලා. B කුලකයෙන් මම හඳුන්වනවා ඉංග්‍රීසි හෝඩියේ ස්වර කියලා. හරි. අපි බලමුද මේ කුලක දෙක විස්තර කරගෙන. අපි අවයව ලයිස්තුගත කරමු.
ඒ කුලකය කියන්නේ 1 සිට 10 තෙක් තියෙන ඉරට්ටේ සංඛ්‍යා. එහෙනම් ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ මොකද? 2 4 6 8 10 ගන්නවද? ඔව් 10 ගන්න වෙනවා. මොකද හේතුව තෙක් 10 තෙක්. ඒ කියන්නේ 10ට වෙනකම් තියෙන ඉරට්ටේ සංඛ්‍යා න 10. ඉංග්‍රීසි යෝඩියේ සර් B කියන කුලකය අපි හඳුන්වමු. ඉංග්‍රීසි යෝඩියේ සර් AEIOU. ඉංග්‍රීසි යෝඩියේ සර් AEIOU. දැන් බලමු මෙයාලගේ අවයව ගන්න. මේ දෙන්න සමාන වෙන්නේ නෑනේ. මේවා සමකුලක නෙමෙයි. සමකුලක නෙමෙයි. හැබැයි බලමු මෙයාලගේ අවයව ගන්න. මෙයාගේ අවයව ගණන එන්නේ කීයද? 1 2 3 4 5. මෙයාගේ අවයව ගන්න 1 2 3 4 5යි. NB කීයද? 5යි. තේරුණාද? අපේ කියලා තියෙන්නේ මොකද්ද? දෙන්නගේ අවයව ගණන සමාන නම් අවයව නෙමෙයි අවයව ගණන සමාන නම් තමයි තුල්ල කුලක වෙන්නේ. එතකොට NA සමානයි NB. එම නිසා A හා B කුලක තුල්ල කුලක වේ. එතකොට පුතේ අපි කලින් එක කරා සමකුලක. කලින් ගානේ අපි කරා සමකුලක. සමකුලක වල තියෙන විශේෂත්වය බලන්න. සමකුලකයක තියෙන අකුරු ටික සමානයි. මෙයා තියෙන 2 4 6 8 නම් අනිත් එක නම් තියෙන 2 4 6 8. හැබැයි එතකොට හොඳට මතක තියාගන්න සමකුලක වල තියෙන අවයව ගණන සමාන වෙන්න ඕනේ. තියෙන අවයවත් සමාන වෙන්න ඕනේ. ඒ වගේම අවයව ගණනත් සමාන වෙන්න ඕනේ. ඒවා ඔටෝ තුල්‍ය කුලක වලට පත් වෙනවා. එහෙනම් සමකුලක තුල්‍ය කුලක වුණාට තුල්‍ය කුලක සමකුලක වෙන්නේ නැහැ. මම ඒක ඊට පස්සේ අවසානදී කියන්නම් වගන්තියක් වශයෙන් ලියා ගන්න. එතකොට හොඳට මතක තියාගන්න තුල්‍ය කුලක සියල්ල සමකුලක වෙන්නේ නැහැ. හැබැයි සමකුලක සියල්ල තුල්‍ය කුලක වෙනවා. මොකද සමකුලකයේ තියෙන අවයව ගණන දෙක දෙන්නගේ සමාන නිසා. බලන්න කලින් ගානේ අවයව ගාන ගණන් කරලා දෙන්නගෙම 4 4 ඇත්තේ. අවයව 4 ගානේ ඇත්තේ. එතකොට ඒක ඉබේම තුල්‍ය කුලකයක් බවට පත් වෙනවා. එහෙනම් අවයව ගණන සමාන නම් ඒවා තුල්‍ය කුලක ලෙස හඳුන්වන්න පුළුවන්. හරි. මේක ලියගන්න. තුල්‍ය කුලක අංකණය කිරීම මතක වුණා. තුල්‍ය කුලක අංකණය කරන්නේ මෙන්න මේ විදිහට. A මෙන්න මෙතන පොඩි දඟරයක් වැටෙනවා. අන්න අර B කියන. මෙන්න මෙහෙම තමයි තුල්‍ය කුලකේ අංකණය කරන්නේ. අර ඔන්න ඔහොම. අර රැල්ලක් අපි දාන්නේ. අන්නේ ආකාරයට තමයි තුල්‍ය කුලකේ අංකණය කරන්නේ. මේක තමයි තුල්‍ය කුලකයක්. A තුල්‍ය කුලකයක් B කියනක කියන්නේ. හරි. පොඩි සටහනක් අපි ලියාගමු යටින්. සෑම සමකුලක යුගලයක්ම තුල්‍ය කුලකයක් වන අතර සෑම සමකුලක යුගලයක්ම තුල්‍ය කුලකයක් වන අතර තුල්‍ය කුලකයක් වන අතර කමාවක් සෑම තුල්‍ය කුලකයක්ම සමකුලකයක් නොවේ. සෑම සමකුලකයක්ම තුල්‍ය කුලකයක් වන අතර සෑම තුල්‍ය කුලකයක්ම සමකුලකයක් නොවේ.
හරි. ඊට පස්සේ ලියා ගන්න මාතෘකාව උපකුලක. ඊට පස්සේ ලියන මාතෘකාව උපකුලක. උපකුලක. මේකේ සිම්බල් එක මෙන්න මේක. අර අවයවයක් කියලා අපි ලිව්වේ. අවයවයක් කියනකොට මැදින් ඉරක් වදිනවනේ. උපකුලයක එක මැදින් ඉරක් වදින්නේ නැහැ. ඔන්න ඕක තමයි සිම්බල් එක. මේ වචනේ උපකුලක. උපකුලකයක් කියලා කියන්නේ පුතේ එක් කුලකයක තියෙන විශේෂත්වයක්. අපි තියාගෙන අපි හදන එක්කෙනෙකුට තමයි උපකුලකයක් කියලා අපි හඳුන්වන්නේ. එතකොට කුලක දෙකක් සැලකුවොත් එක කුලකයක තියෙන සියලුම අවයව අනෙත් කුලකයේ තියෙනවා නම් එතකොට අපි කියනවා අරක අර තියෙන කෙනා අනිත් එක්කෙනාගේ උපකුලකයක් කියලා. ඒ කියන්නේ ඒ කුලකයේ තියෙන අවයව ඔක්කොම B කුලකයේ ඇතුලේ තියෙනවා නම් අපි කියනවා A කියන කෙනා උපකුලකයක් වෙනවා B වල. තේරුණාද? එතකොට මේක මම වගන්තිය දෙන්න මම ගන්න අනිත් පැත්තට B කුලකයේ තියෙන අවයව A කුලකේ. මම උදාහරණ ගන්නකොත් එක්ක අපි පැහැදිලි කිරීමක් කරන්න. බලන්නකො. A කුලකේ මම හඳුන්වනවා එකේ සිට 20 දක්වා තියෙන 6 ගුණාකාර. බිඳුවේ සිට 20 තෙක් ඇති 6 ගුණාකාර. සමාන B කුලක. A කුලකේ මම හඳුන්වනවා බිඳුවේ සිට 20 තෙක් ඇති 3 ගුණාකාර. හරි. මම B කුලකේ හඳුන්වනවා බිඳුවේ සිට 20 තෙක් තියෙන 3 ගුණාකාර කියලා. දැන් හිතන්නකෝ. බිඳුවේ සිට 6 තෙක් තියෙන 3 ගුණාකාර ටික 6 ගුණාකාර ටික මොනවද? 6 12 18. හරිනේ. 6 ගුණාකාර ටික ඔය ටිකනේ. එතන මට කියන්නේ A කුලකයටයි තියෙන ටික 3 ගුණාකාර ටික 3 6 9 3 6 9 12 15 18 ඔය ටික නේද? එතකොට ඔයාලට පේනව නේද? A කුලකයේ තියෙන අවයව B කුලකයේ තියෙන අවයව A කුලකයේ තියෙනවා. මේ ඒ වගේම විශේෂත්වයක් පේනව නේද? B කුලකයේ තියෙන සියලුම අවයව A කුලකයේ ඇතුලේ තියෙනවා. නේ? B කුලකයේ තියෙන සියලුම අවයව A කුලකයේ ඇතුලේ තියෙනවා. එතකොට මං කිව්වා කුලකයකදී එකම ඉලක්කම් දෙසර පෙන්වන්න බෑ. නේ අපි ඒක අපි දන්න නීතියක්නේ. එතකොට මම මේක ලිව්වොත් අංකණය කරොත් මට කියන්න පුළුවන් B කියන කෙනා උපකුලකයක් වෙන්න ඕනේ A ගේ. එහෙනම් මේක මට ලියන්න පුළුවන් B උපකුලකයක් වෙනවා V A ගේ. ඇයි? A කියන කෙනා තමයි ප්‍රධාන. A ගෙන් කැඩිලා ඇවිල්ලා තමයි B හැදිලා තියෙන්නේ. අපිට මේක ගන්න දැක්කම පේන්නේ එහෙමනේ. A වලින් එළියට ගත්තු ඉලක්කම් තුනක් තමයි B කියන්නේ. එහෙනම් A ගේ උපකුලකයක් තමයි B. එහෙනම් B කියන කෙනා A කියන පුද්ගලයාගේ උපකුලකයක් බවට පත් වෙනවා. එහෙනම් B උපකුලකයක් වෙනවා A ගේ. එතකොට මේක අංකණයකින් ලිව්වොත් ලියන්නේ B උපකුලකයකි A.
B උපකුලකයකි A කියලා. එයා ගන්න B කුලකයේ සියලු අවයව B කුලකයේ ඇති සියලු අවයව A කුලකයෙහි ඇතනම් B කුලකයේ ඇති සියලු අවයව A කුලකයේ ඇතනම් B කුලකයේ ඇති සියලු අවයව A කුලකයේ ඇතනම් B ඇතනම් B කුලකය A කුලකයෙහි උපකුලකයක් වේ. B කුලකය A කුලකයෙහි උපකුලකයක් ලෙස හැඳින්වේ. B කුලකය A කුලකයෙහි උපකුලකයක් ලෙස හැඳින්වේ. ඒක ලියලා මේ උදාහරණ ගන්න හදා ගන්න. මේකට කියන්නේ උපකුලකයක් නොවේ කියන එක. මේකත් පැත්තකින් ලියලා කොටු කරගන්න. විභාගයේදී මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තමයි. Z කුලකයක් දීලා තියෙනවා 3 5 7. මේකේ තියෙන සියලුම උපකුලක ටික ලියන්න කියලා. උපකුලක ටික. සියලුම උපකුලක ටික. එතකොට උපකුලකයක් කියනකොට මං කියනවා මොකද මේ දීලා තියෙන කට්ටියන්ගේ සියලුම අවයව වෙන වෙනම පෙන්වුවත් උපකුලකයක්. ඒ කියන්නේ අපිට වෙනම කුලකයක් විදිහට පෙන්වනවා නම් ඒක උපකුලකයක් වෙනවා. එතකොට මේකට උදාහරණ වෙන්නේ 3 කියන්නේ මෙයාගේ උපකුලකයක්. ඇයි 3 කියන කෙනා මෙයාගේ තියෙන අවයවය මෙයාගේ තියෙනවා. එහෙනම් මෙයා උපකුලකයක් වෙනවා. එතකොට 5 කියන කෙනා උපකුලකයක්. මොකද මෙයාගේ අවයවය මෙයාගේ ඇතුලේ තියෙනවා. එහෙනම් 5 උපකුලකයක්. එතකොට 7 උපකුලකයක් වෙනවා. මොකද 7 කියන කෙනා මෙයාගේ ඇතුලේ ඉන්නවා. එන උපකුලකයක් වෙනවා. එතකොට තව 3 5 උසියේ නෙමෙයි 3 5 3 සහ 5 කියන ඉලක්කම් දෙකම මේ කුලක ඇතුලේ තියෙනවා. එහෙනම් ඒක උපකුලකයක් බවට පත් වෙනවා. එතකොට 3 7 3 සහ 7 මේක ඇතුලේ තියෙනවා. ඒ හින්දා 3 සහ 7 කියන්නේ මෙයාගේ උපකුලකයක් බවට පත් වෙනවා. තව 5 සහ 7 මේක ඇතුලේ ඉන්නවා. එහෙනම් 5 සහ 7 කියන්නේ මෙන්න මෙයා කියන්නේ මෙයාගේ උපකුලකයක් බවට පත් වෙනවා. ඇයි? මේ අපි ගන්න කුලකයේ සියලු අවයව මෙයාගේ ඉන්නව නම් අනිවාර්යයෙන් උපකුලකයක්. එතකොට අනිත් එක තමයි මොනවද? 3 5 7. 3 5 7 කියලා මේ සම්පූර්ණ එක්කෙනා ගත්තම මොකද වෙන්නේ? ඒ සම්පූර්ණ එක්කෙනා මෙයාගේ ඉන්නවා. 3 5 7 කියන කෙනා මෙයාගේ අතර තියෙන එහෙනම් අරගත්තු එක්කෙනා මෙයාගේ උපකුලකයක් බවට පත් වෙනවා. හරි. ඒකත් අපි ලියාගමු ප්‍රශ්නයක් විදියට. Z සමානයි 3 5 7 උපකුලක සියල්ලම ලියන්න. හරි. වෙන ප්‍රශ්න. තව උදාහරණ ගන්න. මේකත් ලියාගන්න. ලියාගන්න ඊළඟ මාතෘකාව සර්වත්‍ර කුලකය. ලියාගන්න ඊළඟ මාතෘකාව සර්වත්‍ර කුලකය. මාතෘකාව ලියාගන්න සර්වත්‍ර කුලකය.
සර්වත්‍ර සර්වත්‍ර කුලකය මේ දෙක එක වචනයක් සර්වත්‍ර කුලකය ඒකේ සිම්බල් එක ඒකේ ලකුණ මෙන්න මේක නිකන් හරියට අර තුනේ ඉලක්කම අනිත් පැත්ත ගහලා වගේ අන්නේ ලකුණ සර්වත්‍ර කුලකයේ සිම්බල් එක සර්වත්‍රය කියන්නේ බලන්න වචනයෙන් ගන්න සර්වත්‍ර සර්වත්‍ර ඒක වෙන කොහොමද සර් කියන්නේ සාමාන්‍යයෙන් සයන්න පාවිච්චි කරන්නේ සියලු කියන වචනය අදහස් කරන්නේ සර් කියන එක පාවිච්චි කරන්නේ සියලු කියන එක වචනය අදහස් කරන්නේ සයන්න වත්‍ර කියන්නේ ඇඳුම් අවයව වත්‍ර කියන්නේ ඇඳුම් නැත්නම් අවයව එහෙනම් සියලු අවයව සියලු අවයව අඩංගු කුලකයට තමයි කියන්නේ සර්වත්‍ර කුලකය කියලා එහෙනම් හොඳට මතක තියාගන්න සර්වත්‍ර කුලකය කියලා හඳුන්වන්නේ සියලු අවයව අඩංගු කුලකය. එහෙනම් ලියා ගන්න. යටින් සියලු අවයව අඩංගු කුලකය සර්වත්‍ර කුලකය ලෙස හැඳින්වේ. සියලු අවයව අඩංගු කුලකය සර්වත්‍ර කුලකය ලෙස හැඳින්වේ. සියලු අවයව අඩංගු කුලකය සර්වත්‍ර කුලකය ලෙස හැඳින්වේ. හරි. බලාගන්න සර්වත්‍ර කුලකයට උදාහරණයක් කියන්න. ලියා ගන්නකො ප්‍රශ්නයක්. එකේ සිට 6 තෙක් එකේ සිට 6 තෙක් අංක කළ ධාතු කැටයක් එකේ සිට 6 තෙක් අංක කළ ධාතු කැටයක් එකේ සිට 6 තෙක් අංක කළ ධාතු කැටයක් උඩ දැමීමේදී එකේ සිට 6 තෙක් අංක කළ ධාතු කැටයක් උඩ දැමීමේදී පළවෙනි ප්‍රශ්නය පළවෙනි එක ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම ඔත්තේ සංඛ්‍යා කුලකය දෙවෙනි එක 3ට වැඩි ඉලක්කමක් ලැබීම තුනට වැඩි ඉලක්කමක් ලැබීම හරි ඔය දෙක ගන්න මොකක්ද කියන්නේ එකේ සිට 6 තෙක් අංක කළ ධාතු කැටයක් උඩ දැමීමේදී ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම නැත්නම් තුනට වැඩි ඉලක්කමක් ලැබීම කුලකය හරි හරි දැන් බලන්න මට ලැබෙන්න පුළුවන් මේ වල අවයව මොනවද
මම හිතනවා ඔත්තේ සංඛ්‍යා ලැබීමේ කුලකයේ A කියලා ගන්නවා. මේ කුලකයේ A කියලා හඳුන්වන්න. එතකොට A කුලකය කියන්නේ මොනවද? ඔත්තේ සංඛ්‍යා. එතන ඔත්තේ සංඛ්‍යා ලැබෙන්නේ මට කාගෙන්ද? අර ධාතු කැටය උඩ දැමීම නිසා. එතකොට ධාතු කැටේ අංක යොදලා තියෙන්නේ කොහේද? 1 සිට 6 තෙක්. එහෙනම් 1 සිට 6 තෙක් කියන ඔත්තේ සංඛ්‍යා ටික මොනවද? 1 3 5 නේ. එතකොට මම B කියන කුලකේ හඳුන්වන්නම්කෝ 3ට වැඩි ඉලක්කම ලැබීමේ කුලකේ. 3 සංඛ්‍යාවට වැඩි ඉලක්කමක් කියලා. හරි 3ට වැඩි සංඛ්‍යාවක් ඉලක්කමක් ලැබෙන්නේ බලන්න. එතකොට 3ට වැඩි සංඛ්‍යාවක ඉලක්කමක් ලැබුණේ අර ධාතු කැටයෙන් නේද මම තෝරගන්න ඕනේ. නේ? ඇයි ධාතු කැටේනේ උඩ දාන්නේ ධාතු කැටේ තියෙන 1 ඉඳලා 6 දක්වා. එහෙනම් 1 ඉඳලා 6 දක්වා 3ට වැඩි ඉලක්කමක් කියන්නේ එක්ක 4 නැත්නම් 5 නැත්නම් 6. එතකොට ඔයාලට තේරෙනව නේද? මේ දෙන්නම තෝරගත්තේ කොහෙන්ද? ධාතු කැටේ ඉලක්කම් වලින්. නේ? මේ දෙන්නම මම තෝරගත්තේ කොහෙන්ද? ධාතු කැටේ ඉලක්කම් වලින්. ඇයි? ධාතු කැටේ ඉලක්කම් අපිට තියෙනවා 1 ඉඳලා 6 දක්වා නේ. එතකොට මම ධාතු කැටේ ඉලක්කම් කියන එක කුලකයක් විදිහට හඳුන්වන්නම්කෝ. ඒක පොඩක් කොහොමද? ඒක දැනට මොකද තියාගන්න කුලකයක් විදිහට හඳුන්වන්න තියෙන්නේ. හරිද? ධාතු කැටේ තියෙන ඉලක්කම් ටික 1 ඉඳලා 6 දක්වාන තියෙන්නේ. එහෙනම් ධාතු කැටේ තියෙන ඉලක්කම් ටික මොනවද? 1 2 3 4 5 6. මේවනේ ධාතු කැටේ ඉලක්කම්. මේ 6න් නේද මෙයා තෝරගත්තේ. නැත්නම් මට ඔත්තේ සංඛ්‍යා ඕන තරම් තියෙනවනේ. 1 3 5 ඊට පස්සේ 7 9 ඕ වගේ ඕන තරම් ගන්න පුළුවන්. ඒ වගේම 3 සංඛ්‍යා ඉලක්කම 3ට වැඩි ඉලක්කමක් ලැබීමේ ඒවා 4න් පස්සේ තියෙන ඕනම ඉලක්කමක් මට ගන්න පුළුවන්. නමුත් මම මෙතනින් සීමා කරගත්තේ මම උඩ දාන්නේ ධාතු කැටේ. ධාතු කැටේ උඩ දාලා මට ලැබෙන අංකයක් නේ මම බලන්නේ. ධාතු කැටේ මෙහෙම උඩ දාලා මට ලැබෙන ඉලක්කමක් තමයි මම චෙක් කරන්නේ. එතකොට ධාතු කැටේ උඩ දාලා මට ලැබෙන ඉලක්කමක් වෙන්නේ මොකද්ද? 1 සිට 6 දෙක තමයි ඉලක්කම් තියෙන්නේ. මේ 6න් තමයි මෙන්න මේ දෙන්න තෝරගත්තේ. එතකොට මේ සෙට් එකට කියන මෙයාගෙන් නම් මෙයා තෝරගත්තේ. එතකොට මෙයාට මම හඳුන්වනවා සර්වත්‍ර කුලකය කියලා. එහෙනම් මෙයාට තමයි මම කියන්නේ සර්වත්‍ර කුලකය කියලා. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න මේ තියෙන සියලුම ඉලක්කම් අපි පෙන්වන්න පාවිච්චි කරන කුලකය තමයි සර්වත්‍ර කුලකය කියන්නේ. එතකොට මට මෙතන තව එකක් මම ලියුවා. තව විශේෂ කරුණක් ලියුවා. 2 ලැබීම. මම මෙතන ගන්නම්කෝ 2 ලැබීම කියලා. C කියන කුලකේ හඳුන්වනවා. 2 ඉලක්කම ලැබීම. තව විශේෂ කරන්න. එතකොට 2 ඉලක්කම ලැබුණොත් 2 විතරයි නේද තියෙන්නේ. එහෙනම් C කියන කුලකය මොකද්ද වෙන්න ඕන? 2 විතරයි. හරිද? එතකොට පේනව නේද? මේ සියල්ලම සටහන් වෙලා තියෙන්නේ මෙයාගෙන් කියන එක. මේ ඉලක්කම් සෙට් එකෙන් තමයි මේ සියල්ලම සටහන් කරගෙන තියෙන්නේ. එතකොට මම කියනවා මෙන්න මේ ඉලක්කම් සෙට් එකට සර්වත්‍ර කුලකය කියලා. එතකොට මෙයා තමයි මූලිකත්වයේ දාලා තියෙන්නේ සියලුම අවයව.
මේකේ තියෙන සියලුම අවයව සටහන් වෙලා තියෙන උපකුල සටහන් වෙලා තියෙන කුලකයට තමයි අපි කියන්නේ සර්වත්‍ර කුලකය. එතන මේක මම ලියුවොත් ලියන්නේ මෙන්න මෙහෙම. සර්වත්‍ර කුලකය සමානයි 1 2 3 4 5 6. එහෙනම් මෙයාට තමයි මම කියන්නේ සර්වත්‍ර කුලකය කියලා. පැහැදිලිද? මේකට තව ඉලක්කමක් මෙන්න මේකට තුන්වෙනි එක කියලා දාලා මේකත් දාලම ලියාගමු අපි. මොකද්ද? දෙකේ ඉලක්කම. ලැබීමේ කුලකය. එතකොට මේ තියෙන්නේ මම පළවෙනි එක. මේ තියෙන්නේ මගේ දෙවෙනි එක. මේ තියෙන්නේ මගේ තුන්වෙනි එක. හරි. මොකද කරන් තියෙන්නේ? සර්වත්‍ර කුලකයේ යටතේ අපි විස්තර ලියුවනේ. මේක මේ ටිකත් අපි ලියාගෙන මෙතනින් පස්සේ මෙන්න මෙතෙන් යනකම් හදාගෙන ඊට පස්සේ පෙන්නලා තියන්න සර්වත්‍ර කුලකය කියන්නේ මෙන්න මෙයාට කියලා. හරි. ඊට පස්සේ ලියා ගන්න මාතෘකාව වෙන් රූප සටහන්. ඊට පස්සේ ලියන්න මාතෘකාව වෙන් රූප සටහන්. වෙන් රූප සටහන්. හරි. වෙන් රූප සටහන් කියන්නේ අපි ඉගෙන ගත්තනේ. වෙන් රූප සටහනක් මගින් දක්වනකොට මම කිව්වා නේ මතකද? මෙහෙම රවුමක් ඇතුලේ තමයි අපි ලකුණු කරේ නේ. එතකොට මේවා මේ වෙන් රූප සටහන් දක්වනකොට ප්‍රධාන දේවල් දක්වන විදියක් තියෙනවා. හොඳට මතක තියාගන්න. සර්වත්‍ර කුලකය දක්වන්න පුළුවන්. මොකද මේ කුලක දක්වන්න පුළුවන්කම තියෙනවා. සර්වත්‍ර කුලකය ඒ කියන්නේ ඕක නේ. මේක මට දක්වන්න පුළුවන් ත්‍රිජුකෝණාශ්‍රාකාර කොටුවකින් විතරයි. සර්වත්‍ර කුලකය මට දක්වන්න පුළුවන් ත්‍රිජුකෝණාශ්‍රාකාර කොටුවෙන් විතරයි. මම මතකද කිව්වා කොටුවක් අපිට භාවිතා කරන්න පුළුවන්කම තියෙන්නේ එක්තරා විශේෂ තැනකදී විතරයි. ඒ තමයි සර්වත්‍ර කුලකයේ ලකුණු කරන්න මේ සර්වත්‍ර කුලකයේ මේ කොටුව ඇඳලා ඒ කොටුවේ උඩින් මම ඔන්න මේක දානවා. සර්වත්‍ර කියන ලකුණ කොටුවේ උඩින් මම දානවා දකුණු පැත්ත කෙළවරේ ඉහළින් හෝ වම් පැත්ත කෙළවරේ ඉහළින්. එක්ක මෙතන මුදුනෙන් දාන්න පුළුවන් නැත්නම් මෙතන මුදුනෙන් දාන්න පුළුවන්. එතකොට මේ සියල්ල සර්වත්‍ර කුලකයේ උපකුලකනේ නේ. B කියන කෙනා මෙයාගේ උපකුලකයක් නේ. එහෙනම් උපකුලක එක් එක් පුද්ගලයන්ගේ කාගේ උපකුලකද? සර්වත්‍ර කුලකයේ උපකුලක. සර්වත්‍ර කුලකයේ උපකුලක ලකුණු කරන්න පුළුවන් එක්ක වෘත්තයකින් නැත්නම් ඉලිප්සයකින් විතරයි. එක්කෝ වෘත්තයකින් නැත්නම් ඉලිප්සයකින් විතරයි. අපි වෙන ඒවා පාවිච්චි කරන්නේ නැහැ. එක්ක වෘත්තය වෙන ඒවා පාවිච්චි කරන්නේ නැහැ නේ. කරන්න පුළුවන්. නැත්නම් ඉලිප්ස. මේ මෙන්න මේ වචන තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. හරි. වෙන් රූප සටහන් කියලා ලියලා මේකයි වෙන වෙනම ලකුණු කරන්න. තව ලකුණක් දාලා ලියා ගන්න. සර්වත්‍ර කුලකය තුල එක් උපකුලකයක් ඇති විට සර්වත්‍ර කුලකය තුල එක් උපකුලකයක් ඇති විට සර්වත්‍ර කුලකය තුල එක් උපකුලකයක් ඇති විට බලන්න සර්වත්‍ර කුලකය තුල එක් උපකුලකයක් තියෙනවා.
සර්වත්‍ර කුලකය තුල එක් උපකුලකයක් තියෙනවා නම් ඒක අපි ලකුණු කරන්නේ මෙන්න සර්වත්‍ර කුලකය. මෙන්න සර්වත්‍ර කුලකය. මෙන්න එයාගේ ඇතුලේ තියෙන එක් උපකුලකය. එහෙනම් මෙයාමම ලකුණු කරනවා A කියලා. මෙන්න මෙහෙමයි සර්වත්‍ර කුලකය තුල එක් උපකුලකයක් කියනකොට ලකුණු කරන්නේ. බලන්න මේකට තියෙන උදාහරණ ගානක් බලාගන්න. උදාහරණ ගානක් බලන්න. මම සර්වත්‍ර කුලකය ලෙස හඳුන්වනවා 1 2 3 4 5 6. A කියන කුලකය මම හඳුන්වනවා ඉරට්ටේ සංඛ්‍යා වශයෙන් 2 4 6. මම මේක වෙන් රූප සටහනක පෙන්වන්නේ කිව්වොත් වෙන් රූප සටහනක දක්වන්න කිව්වොත් හොඳට මතක තියාගන්න වෙන් රූප සටහනේ දක්වනකොට මෙන්න මේ විදිහට වෙන්න ඕනේ. මොකද්ද? සර්වත්‍ර කුලකය ඍජුකෝණාශ්‍රාකාර සමචතුරාශ්‍ර කොටුවකින්. ගොඩක් වෙලාවට ඍජුකෝණාශ්‍රාකාර කොටුවක් තමයි අපි පාවිච්චි කරන්නේ. හරිද? එතකොට මේ සර්වත්‍ර කුලකයේ ඇතුලේ තමයි නේ සර්වත්‍ර කුලකයේ ඇතුලේ තමයි ඒ ඉන්නේ. කියන්නේ ඒ උපකුලකයක් වෙනවා සර්වත්‍ර කුලකයනේ. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ. ඒ කියන කෙනා උපකුලකයක් බවට පත් වෙනවා සර්වත්‍ර කුලකය. ඒක අපිට තේරෙන්න ඕනේ නේ. එතකොට ඒ ඉන්නේ මේ කුලකයේ ඇතුලේ. සර්වත්‍ර කුලකයේ ඇතුලේ තමයි ඒ ඉන්න ඕනේ. තේරුණාද? ඒ ඉන්න ඕනේ මේ සර්වත්‍ර කුලකයේ ඇතුලේ. මට කියන්නකෝ ඒට අයිති ටික කවුද? 2 4 6. එතකොට ඒට අයිති පුද්ගලයෝ තමයි 2 4 6 කියන කට්ටිය. එතකොට ඒගේ ලකුණු උනාට පස්සේ 2 4 6 කියන කට්ටිය ඒට අයිති නැති ටික නැත්නම් සර්වත්‍ර කුලකයේ ඉන්න කට්ටිය කවුද? මේකේ ඉතිරි වෙන කට්ටිය 1 3 සහ 5. එහෙනම් 1 3 5 කියන කට්ටිය කොහාටද වැටෙන්නේ? සර්වත්‍ර කුලකයට. එතකොට හොඳට මතක තියාගන්න මේ කුලක සෙට් එකේ සර්වත්‍ර කුලකය තුල උපකුලකයක් තියෙනකොට මේ විදිහට තමයි නිරූපණය වෙන්නේ. බලන්න එතකොට මෙතනින් මේ සර්වත්‍ර කුලකයම නිරූපණය වෙලාද කියලා බලන්න. බලන්න 1 2 3 4 5 6. එතන සර්වත්‍ර කුලක කියන්නේ 1 සිට 6 තෙක් තියෙන ඉලක්කම් ටික. පේනව නේද? එතකොට මේ සම්පූර්ණ ඍජුකෝණාශ්‍රාකාර කොටුව සැලකුවම මෙන්න මේ සර්වත්‍ර කුලකයේ තියෙන සියලුම ඉලක්කම් ඒ ඍජුකෝණාශ්‍රාකාර කොටුව තුල තියෙන්න ඕනේ. එතකොට මේ වෘත්තය සැලකුවම ඒ වෘත්තයේ ඇතුලේ තියෙන සියලුම ඉලක්කම් දීලා තියෙන කුලකයට අදාළ සියලුම ඒ ඉලක්කම් වලට ඔක්කොටම සමාන වෙන විදිහට තියෙන්න ඕනේ. එහෙනම් ඒ කුලකය තමයි බලන්න. ඒ කුලකය මට මෙතනින් වෙන් කරලා ගන්න පුළුවන් 2 4 6. දැක්කද? මේ ඔක්කොම කුලක වලින් ඒ කියන පුද්ගලයා මම වෙන් කරලා එළියට ගත්තා. එහෙනම් මේක තමයි මම වෙන් රූප සටහනක නිරූපණය කරන විදිය. හරි. මේක ලකුණු කරලා මේ උදාහරණ ගන්න ලියා ගන්න. ඊළඟ තමයි සර්වත්‍ර කුලකය තුල උපකුලක එකක් නෙමෙයි උපකුලක දෙකක් ඇති විට සර්වත්‍ර කුලකය තුල උපකුලක දෙකක් තියෙනකොට කොහොමද නිරූපණය වෙන්නේ කියන එක තමයි මේක අපි දැන් ඉගෙන ගන්න හදන්නේ. එතකොට මේක නිරූපණය කරන්න පුළුවන් ප්‍රධාන විදි කිහිපයක් තියෙනවා. ඒකෙන් අපි සාධාරණ විදිය මුලින්ම ඉගෙන ගමු. ප්‍රධාන විදි කිහිපයක් තියෙනවා. එතනින් අපි සාධාරණ විදිය අපි ඉගෙන ගමු. සාධාරණ විදිය ඉගෙනගෙන එතනින් එහාට අපි සුළු කිරීම පාවිච්චි කරමු. හරි. සාමාන්‍යයෙන් උපකුලක දෙකක් තියෙනකොට තියෙන්න පුළුවන් සාධාරණ විදිය තමයි මේක. එක උපකුලකයක් තියෙනවා. මෙන්න තව උපකුලකයක් තියෙනවා. මේකට තමයි තියෙන්න පුළුවන් සාධාරණ විදිය.
A සහ B. මේකෙන් අදහස් වෙන්නේ Aටයි Bටයි පොදු අවයව ඇති කියලා. මේකට තමයි කියන්නේ සාධාරණ ක්‍රම. සාධාරණ වෙන් රූප සටහන. මේකට තමයි කියන්නේ සාධාරණ වෙන් රූප සටහන. මේකෙන් අදහස වෙන්නේ හොඳට මතක තියාගන්න මේකෙන් අදහස වෙන්නේ Aට හා B මම මේක කුලක වශයෙන් A හා B කුලකයට පොදු විශේෂ වචනේ A හා B කුලක වලට කියලා දාමු. කුලක වලට පොදු අවයව ඇති කියන එක. මේකෙන් අදහස් වෙන්නේ A හා B කුලක දෙකට පොදු අවයව ඇති විට. ඒ කියන්නේ Aටත් තියෙනවා Bටත් තියෙනවා. ඒ දෙන්නටම පොදු අවයව තියෙනවා කියන මෙන්න මේ ටික. පේනවද? Aටයි Bටයි දෙන්නටම පොදු වෙච්ච තැන අන්න මෙන්න මේ වගේ තැනකට කියනවා අපි A සහ B දෙන්නට පොදු අවයව තියෙනවා කියලා. තව එකක් තියෙනවා තව කුලක විශේෂයක් තියෙනවා A කුලකය වෙනම ඉන්නවා B කුලකය වෙනම ඉන්නවා. මේ A කුලකය මේක B කුලකය මේක සාර්වත්‍ර කුලකය. මේකෙන් අදහස් වෙන්නේ Aට සහ Bට පොදු අවයව නැති විට අපි නිරූපණය කරන විදිය. A සහ B දෙන්නට පොදු අවයව නැති විට අපි නිරූපණය කරන විදිය. බලන්න Aටයි Bටයි පොදු අවයව නැත්නම් දෙන්න වෙන වෙනම ඉන්නේ. ඒ කියන්නේ Aටත් තියෙනවා Bටත් තියෙනවා. මං කියවනේ කුලකයක පොදු වුණු ඒවා එකම දේවල් දෙසර තුන් සැරේ අපි ලියන්නේ. එක සැරේ ලියන්න පුළුවන්. එතකොට Aටත් පොදු Bටත් පොදු දෙන්නටම තියෙන්න පුළුවන් එක සැරේයි එක සැරයක් නිරූපණය කරන විදිය තමයි මේක. එතකොට මම මේ දෙන්නටම පොදුවේ දැම්මෝ. හිතන්නකෝ. කමල්ටත් රතු පෑන කමල්ගේ කමලුයි අමලුයි කියන දෙන්න රුපියල් 5 ගානේ දාලා රතු පෑනක් ගන්නවා. එතකොට ඒක කමල්ටත් අයිති ඒ වගේම මේක අමල්ටත් අයිති. එතකොට ඒ දෙන්න පොදුවේ තියා ගන්න ඕනේ ඉන්න මැදින් තියාගන්න. අන්න ඒ වගේ ක්‍රමයක්. හරිද? එතකොට මේ කියන්නේ දෙන්නට අයිති නෑ. කමල්ටත් රතු පෑනක් වෙනම තියෙනවා අමල්ටත් රතු පෑනක් වෙනම තියෙනවා. එතකොට ඒ රතු පෑන අයිති අමල්ට විතරයි කළු පෑන අයිති. ඒ රතු පෑන අයිති කමල්ට විතරයි. ඒ දෙන්නට වෙන වෙනම පෑන් දෙයක් තියෙනවා. ඒ හින්දා ඒ දෙන්න වෙන වෙනම ඉන්න පොදු ඒව නැහැ. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න පොදු ඒව කියන්නේ දෙන්නටම අයිති දේවල්. එයාටත් අයිති මටත් අයිති. මම අර රතු සහ රතු පෑන කියලා අදහස් කරේ අයිතිය කියනව ගවන්න. නැත්නම් රතු කියන එක නා දෙන්නටම පොදු හින්දා ඒක මැදට දාන්න ඕනේ තමයි. නමුත් රතු කියන එක මම අදහස් කරේ දෙන්නටම අයිති. රතු පෑන කමල්ටත් තියෙනවා රතු පෑනක් අමල්ටත් තියෙනවා. ඒතකොට දෙන්න පෑන් දෙක වෙන වෙනම තියාගෙන තමයි තියාගන්නේ. එහෙනම් මේකෙන් අදහස් වෙන්නේ Aට හා A සහ B කුලක වලට පොදු අවයව නොමැති විට පොදු අවයව නොමැති විට එහෙනම් A සහ B දෙන්නට පොදු අවයව නැත්නම් අපි ලකුණු කරන්නේ ওই විදියට. ඊළඟ විදිය. A ගේ ඇතුලේ B ඉන්නවා නැත්නම් B ගේ ඇතුලේ A ඉන්නවා. කැමති ක්‍රමයක්. මම මේක දාන්නම් A කියලා. මේක ලකුණු කරන්නම් මම B කියලා. පේනවනේ? එතන මොකද වෙලා තියෙන්නේ? B ගේ තියෙන සියලු අවයව Aටත් අයිති. එහෙනම් B ට තියෙන සියලු අවයව Aටත් අයිති කියනවා නම් මේ කියන්නේ මොකද්ද? B A ගේ උපකුලකයක් වූ විට පවතින විදිය. එහෙනම් මේ කියනවා B කුලකය
ඒ කුලකයේ උපකුලකයක් වූ විට B කුලකය A කුලකයේ උපකුලකයක් වූ විට එතකොට මේක අපිට ලිව්වා සිම්බල් එකක් විතර ලිව්වොත් මේක ලියන්නේ කොහමද B උපකුලකයක් වෙනවා A වල ඊළඟ විදිය තව තියාගන්න පුළුවන් විදියක් නේ සර්වත්‍ර කුලකය මේකේ මෙයාට තමයි මේක ඔක්කොම කොටු වෙන්න ඕනේ මෙයාටම තමයි A කියන්නේ එයාටම තමයි B කියන්නේ හොඳට මතක තියාගන්න ඒ කියන්නේ මොකද්ද A කුලකයම B කුලකය වෙනවා නම් ඒව කියන්නේ මොකද්ද සම කුලක කියලා නේද හඳුන්වන්නේ A සහ B සම කුලක වන විට එහෙනම් මේ කුලකය අපි හඳුන්වනවා A B සම කුලක වූ විට A සහ B සම කුලක වූ විට එතකොට මේක තමයි අපේ 1 මේක තමයි 2 මේක තමයි 3 මේක තමයි 4 ඔන්න ඔය විදි 4 තමයි අපිට ප්‍රධාන වශයෙන් අපිට විභාගයේදී පාවිච්චි වෙන්නේ සාධාරණ රූප සටහන කියලා ලකුණු කරලා තියෙන්නේ හොඳට මතක තියාගන්න සාධාරණ රූප සටහන කියලා ලකුණු කරලා තියෙන්නේ මෙන්න මේක හොඳ හරි හරි ඔන්න රූප සටහන් ටික අඳගමු හරි අද දවසේ වැඩ කටයුතු මෙතනින් ඉවරයි හරිද එතකොට හොඳට මතක තියාගන්න මම මේ වලට අදාළ උදාහරණ ගණන් ටික ඊළඟ දවස් තමයි සාකච්ඡා කරන්නේ මොකද අපිට ඒක වෙනම විශේෂ විදිහට අපි සාකච්ඡා කරන්න තියෙන උදාහරණ ගණන් ටික එතකොට ඊළඟ දවසේ තමයි උදාහරණ කියන්නේ අපි පන්ති පවත්වන ඊළඟ දවස් තමයි උදාහරණ ටික සාකච්ඡා කරන්නේ එතකොට මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරගෙන එන්න රූප සටහන ඇහැට හුරු කරගන්න නැත්නම් මේ ගණන් ටික හදාගන්න බැරි වෙනවා එතකොට මෙතනින් එහාට අපිට විභාග මට්ටමේ ගණන් වල තියෙන ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ රූප සටහනක් දීලා අපි ඒ තැන් වලට හිස් තැන් පුරවන්න නැත්නම් ඉතින් එහාට වෙන දේවල් ගැන කතා කරන් තමයි පාඩමේ තියෙන්නේ. ඒ හින්දා ඒ වැඩ ටික කරගන්න ඉස්සලා මේ ටික ලියා ගන්න ඊළඟ දවසේ වෙනකොට අනිවාර්යෙන් මේ ටික ඔක්කොම එකින් එකට පාඩම් කරලා තියාගන්න.